අයිබෝන් සුබෝදෑසනක් good morning අපි සූදානම් අද සියලු තොරතුරු වාර්තා කරන්න මේ මාසේ අන්තිම දවසේ 31 වෙනිදා. ඉතින් බොහෝ දේවල් තියෙනවා ඔබට කියන්න කොරෝනා සම්බන්ධයෙන් සහ එතනින් එහා ගිය තවත් කාරණා ගණනාවක් පත්තර වලට ඇවිල්ලා නැති දේවලුත් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ඔබට කියන්න සූදානම්. කොරෝනා ගැන අවධානය යොමු කරද්දී අපි බලමු නවතම වාර්තාවන් මොන වගේද කියලා අද වාර්තා කරන්න විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනුව අපේ රටේ මේ වෙද්දී ආසාත්‍යයන් ප්‍රමාණය 63293ක් බව තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන්නේ. හැබැයි මේ වෙද්දී ප්‍රතිකාර ලැබමින් පවතින්නේ 6703ක් පමණක් බව සඳහන් වෙනවා. ඒ වගේම 56277කට සුවය ලබනවා. වුන් සම්පූර්ණයෙන් සුවය ලැබලා මේ වෙද්දී නිවෙස් වලට ගිහිල්ලා තියෙනවා. 313ක් මරණ වාර්තා වෙනවා අපේ රටේ. මේක තමයි තත්වය. ඔබ තේරුම් ගත යුතු කාරණය. මේ අතර ඊයේ දවසේදී 848ක් නව ආසාත්‍යයන් වාර්තා වෙද්දී 566ක් පමණයි වෛද්‍ය අධීක්ෂණය මත ප්‍රතිකාර ලැබමින් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ. ඒ වගේම ඊයේ මරණ 8ක් වාර්තා වුණා. ඒ පිළිබඳව ඔබ වැඩියෙන් අවධානය යොමු කරන්න. පෙරේදත් එහෙමයි මරණ සංඛ්‍යාව සමහර දවස් වලට වැඩි වෙනවා. ඉතින් මේක හිතා ගන්න බැරි තත්වයක් විදිහට සමහර අය දකිනවා. මොකද දැන් මේ වෙද්දී මේ පිළිබඳව සියලු දැනුවත් කිරීම ලබා දීලා තියෙන්නේ. මිනිස්සු මේ ගැන හිතන්න ඕනේ මීට වඩා. සමහර අය අපි දකින්නේ එහෙම හිතලා වැඩ කරනවා. කෙසේ නමුත් ඔබේ අවධානය තවදුරටත් මේ සම්බන්ධයෙන් වැඩිපුර තියාගන්න කියලා අපි ඉල්ලමින් වැඩ කටයුතු ආරම්භ කරනවා. නජිත් good morning. good morning සමීර. සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. ඔබ එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක. සමීර කිව්වා වගේම අර මේ රටේ ජනතාව මේ ගැන දැන් ආයේ හිතන්නේ නැද්ද කියලාත් අපිට හිතෙනවා. ලබා දීලා තියෙන නිදහස උපරිම විදියට පාවිච්චි කරනවද කියලාත් හිතෙනවා. මේ හින්දා කොරෝනා අවදානම ටිකක් වැඩි වෙන කාල සීමාවක් තමයි දැන් අපිට පේන්න තියෙන්නේ. ඒ හින්දා ඔබේ විමසිලිමත් බව, ආරක්ෂාකාරී බව තව දුරටත් ඉස්සරහට පවත්වගෙන යාම අත්‍යවශ්‍යයි මේ වසංගතය අවසන් වෙනතුරු. ලෝකෙම ගත්තාම සමීර දැන් මේ වෙනකොට 10,30,99,849 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. සුවය ලැබපු පිරිස විශේෂයෙන්ම 7,47,643ක් සමස්ත ලෝකයේම සිද්ධ වෙලා තියෙන මරණ ප්‍රමාණය 22,27,645ක්. ඒ තමයි ලෝක තත්ත්වය. ලෝකේ ওই විදිහේ තත්ත්වයක් ක්‍රියාත්මක වෙන අතරදී අපි ඊයේ දවසෙත් සඳහන් කළා විශේෂයෙන්ම Pfizer BioNTech එන්නත පාවිච්චි කරපු නැත්නම් මේ එන්නත්කරණය සිද්ධ කරගත්ත 300 දෙනෙකුටත් සමීර කොරෝනා ආයි ආසාදනය වෙලා තිබ්බා. දැන් එන්නත් ගැනත් සමහර වෙලාවට අර තියන්න පුළුවන් විශ්වාසය ටික ටික අඩු වෙනවා. හැබැයි අර අනෙක් එන්නත් වලට ඒ තත්ත්වේ එච්චරම බලපාල නැහැ කියන කාරණාව තමයි තොරතුරු වාර්තා කරන්නේ. අපේ රටේ දැන් මේ පාවිච්චි වෙන කොවිෂීල්ඩ් එන්නත, ඒ වගේම දැන් Pfizer BioNTech එන්නත හැරුණාම තවත් එන්නත් ගණනාවක් තියෙනවා. මොඩර්නා එන්නත, ඒ වගේම චීනයේ සිනෝවැක් මේ විවිධ වර්ගවල එන්නත් තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අර ගුණදොස් තියෙනවා. හැබැයි වඩාත්ම හොඳ දේ තෝරගෙන පාවිච්චි කරන්න ලෝකෙම කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ ජාතික පුවත්පතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අපි සූදානම් අද සිරස්තල බලලා ඉන්නේ. ඊට කලින් සමීර තවත් බොහෝ දේවල් කියන්න තියෙනවා. පත්තරය බලන්න කලින් ඔබ දන්නවා අපි ඉරිදට පොතක් පෙන්නනවා. ඒ පොත අදත් පෙරලලා ඔබට කියන්න හදන්නේ, ඔබේ ජීවිතයට යමක් එකතු කරන්න හදන්නේ. ජැක්සන් ඇන්තනි මහත්තයාගේ අලුත් පොතක් මේ ළඟදී නිකුත් වුණා. කන්ද උඩ ගින්දර මෙන්න පොත. හරිම ලස්සන වටිනාකම් ගණනාවක් තියෙන පොතක් විදිහට මේ පොත හඳුන්වන්න පුළුවන්. දැන් මේ කන්ද උඩ ගින්දරත් එක්ක අපිට සුමිත්‍රා රාහුබද්දයන්ගේ කන්දක් සේමා නවකතාවත් මතක් වෙනවා. මේ ඊට එහා ගිය කතාවක් මෙතන තියෙන එහෙම කතාවක් නෙමෙයි. ඔබ දන්නවා සිංහල ඓතිහාසික නවකතා නාමාවලියට එක්වන සුවිශේෂී කතාවක් විදිහට මේ කතාව හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම දස්කොන් ප්‍රමිලා කතාවේ අපි අහපු තැන්, දැකපු තැන්, සමහර චිත්‍රවලින් සමහර උපමාවලින් දැකපු තැන් ඊට එහා ගිය දැවැන්ත කතාවක් මේ පොත තුළ නිර්මාණය කරන්න ජැක්සන් ඇන්තනි මහත්මයාට හැකියාව ලැබිලා තියෙනවා. අපි දන්නවා මුල ඕනම තැනක මුලක් වෙනස් කරන්න නම් ඉතාමත් සියුම් ගැඹුරු හැදෑරීමක් තියෙන්න ඕනේ. ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනි මහත්මයාට ඒ සියුම් හැදෑරීම තියෙනවා. MD ගුණසේන ප්‍රකාශනයක් ඔබ අරන් බලන්න මේ පොත. පොතේ මැදට වඩා මම මේ පොත පෙරලාදී පිටකවරේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාව ඔබට කියන්න මෙන්න මෙහෙමයි. කිසිවක් සිදුවී අවසාන වන්නේ නැත, සියල්ල සෑම විටම සිදුවෙමින් පවතින්නේය. කිසිවක් සිදුවී අවසාන වන්නේ නැත, සියල්ල සෑම විට සිදුවෙමින් පවතින්නේය.
සමාජය තුළ අපි ගිහිල්ලා බැලුවාම මේ වෙද්දි එහෙම දේවල් වෙනවා. සමහර දේවල් වෙමින් පවතිනවා. ඉතින් ඒ යහපත් දේ අපේ ජීවිතවලට එකතු කරගන්න එකත් සහ යහපත් දේ ගැන හොඳ කියන එකත් අයහපත් දෙයක් තියෙනවා නම් ඒකට විරුද්ධ වෙන එකත් ඔබ අතේ තියෙන වගකීමක් කියන එක සඳහන් කරමින් ඒ වගේම ඔබ අතේ තියෙනවා නම් මෙහෙම පොතක් අපිට පොඩ්ඩක් එවන්න ලබා දෙන්න. ඔබ රචකයෙක් නම් ඔබ අලුත් කතුවරයෙක් නම් ඒ ඕනම දෙයක් අපි පෙන්නලා සමාජයට යමක් කියන්න සතියන්තේ පත්තර මේන්තුව සූදානම් කියන කාරණය මතක් කරන්න ඕනේ. අපි සිරස්තල බලලයි. මවබිම මුලින්ම අපි බලන්න සූදානම් මවබිම අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ මේ නැගෙනහිර ජැටියේ ප්‍රශ්නය පිළිබඳව. නැගෙනහිර ජැටියේ ගින්න ඇවිලයි කියලා ඒ අනුව තොරතුරු අද මවබිම අරගෙන එන්නේ. ඉස්සර ගණනාවක් මේ පුවත හරහා අද දිගහැරෙනවා. වර්ජන වැඩක් නෑ සාකච්ඡාවෙන් විසඳමු. වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේවර්ධන මහත්තයා කියනවා. ඒ වගේම සේවක සටනට මමත් එකඟයි. ගුදම් බහලුම් වරාය සැපයුම් පහසුකම් රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහත්තයා කියනවා පරස්පර අදහස්. ඉතින් ඇමතුමා කියනවා මේක සාකච්ඡාවේ විසඳගමු කියලා. කෙසේ නමුත් සේවක සටනට මමත් එකඟයි කියලා රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහත්තයා කියනවා. මෙතන හරි ලස්සන කතාවක් තියෙනවා. මේ එකම විෂයන් ඒ වගේම එකම දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ. මේ සියල්ලක එකම පරස්පරතා මෙන්න මෙතන ගොඩනැගිලා තියෙනවා. දැන් ඔන්න සමහරට විපක්ෂය එහෙම හරිම සතුටින් ඇති. ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයොත් සාකච්ඡාවට කියලා කියනවා. ඒ වගේම නැගෙනහිර බැරි නම් බටහිර ඉල්ලයි. වෘත්තීය සමිති හෙට ඉඳලා නොනවතින අරගලයක අධිකරණයට යන්නත් සූදානම් කියලයි තවදුරටත් තොරතුරු මේ ගැන වාර්තා කරන්නේ. හැබැයි ඉතින් හෙට ඉඳලා වර්ජනයකට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද ඊයේ දවසේදී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. වරාය සහ වරාය සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිතුමන් විසින්. එතකොට කොහොමද යන්නේ වර්ජනයකට කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අද මේ ගැන මවබිම් වාර්තා කරනවා. ජැටිය ඉන්දියාවට නොදී 100%ක්ම වරාය අධිකාරිය යටතට පවරන බවට ස්ථීර පොරොන්දුවක් ඉල්ලා වරාය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ හෙට ඉඳලා ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරමින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ප්‍රවිෂ්ඨ වීමට තීරණය කරලා තියෙනවා කියලායි වරාය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමේ සභාපති නිරෝෂණ ගොරකාන මහත්තයා සඳහන් කරන්නේ. ඉතින් මෙතන ඔවුන්ට අමතරව තවත් බොහෝ පිරිසක් ඉන්නවා. ගෞරවනීය මහා සංඝරත්නය නියෝජනය කරනවා. මහා බලවේගයක් විදිහට මෙතනට ගොනු වෙලා දැන් මේ පිරිස හෙට ඉඳලා දැවැන්ත සටනක් ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ අතරේ කොළේලිත් පත්තු වෙලා තියෙනවා. අපි ඔබට ඒ ගැන කියන්න. අද අරුණ වාර්තා කරනවා එහෙම කතාවක්. නැගෙනහිර පර්යන්තයේ පූර්ණ අයිතිය ලංකාවට කියලයි ඒ අනුව කියන්නේ. කළමනාකාරීත්වයේ වරාය අධිකාරියට ජනපති තීරණය කරයි කියලායි රතු පාටින් මේ ආකාරයෙන් අවධාරණය කරමින් මේ කතාව වාර්තා කරන්නේ අරුණ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100%ක් වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය හා කළමනාකාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත් බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී රජයේ ගනු ලබන රටට යහපත් ආයෝජන ක්‍රියාවලියකට එකඟත්වය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුව ඉදිරිපත් කළ යෝජනාවලියට රජය එකඟත්වය පළ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් එහෙම වුණොත් හැමෝගෙම මේ සටන බොහොම සතුටින් යුතුව අවසන් කරන්න හැකියාව ලැබෙයි. කෙසේ නමුත් අපි තව ටිකක් මේක කාලයට ඉඩකඩ ලබා දෙන්න ඕනි කියන එක තමයි බොහෝ විට ඊයේ දවසේදී ලැබුණු තොරතුරුත් එක්ක කියන්න තියෙන්නේ. අපි බලමු ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ලැබෙන උත්තරය මොකක්ද කියලා. සතිය ගරුණ එහෙම කියනකොට ලංකාදීපේ අද මෙහෙම කියනවා ප්‍රධාන සිරස්තලයේ විදිහට වරාය ජැටි අවුල දිග්ගැස්සේ කියලා මේ ප්‍රධාන සිරස්තලයේ අජන්ත කුමාර අගලකට ලියන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් වලින් 49ක් ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ආයෝජනය සඳහා ලබා දීමේ රජයේ ස්ථාවරයේ වෙනසක් මෙතෙක් සිදුව නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළා. නැගෙනහිර පර්යන්තයේ කොටස් වලින් 51ක් වරාය අධිකාරිය සතුවද ඉතිරි 49 ලබා දෙන්නේ ආයෝජනය සඳහා මිස විකිණීමට නොවන බවද හෙතෙම සඳහන් කළා කියලා මේ අවුල පිළිබඳව විශේෂයෙන්ම දැන් මේ පිළිබඳව අපි දැක්කා වරායේ නැගෙනහිර පර්යන්තයේ මේ වෘත්තීය සමිතිවල දැඩි විරෝධයක් එල්ල වෙනවා. සමීර සඳහන් කරපු විදිහටම කලින් පුවත්පතුත් ඒ පිළිබඳව සඳහන් කළා. හැබැයි මේ පිළිබඳව දැන් ඉදිරියේදී රජයේ පාර්ශවයෙන් විවිධ ක්‍රියාමාර්ග
විශේෂක අරගන්නට සූදානමින් ඉන්නවා කියන කාරණාව අද ඉරිදා ලංකාදීපයේ සඳහන් කරනවා. අර වරායේ සේවකයන්ගේ සමීර ඉල්ලීමක් තිබ්බේ වරාය දියුණු කරන්න ඕනේ, සංවර්ධනය කරන්න ඕනේ. හැබැයි සංවර්ධනය කරනකොට අපේ රටේ මුදල් ප්‍රමාණවත් නැත්නම් ආයෝජනයක් සිද්ධ කරන්න ඕනේ කියන කාරණාව තමයි රජය විශේෂයෙන් සඳහන් කරන්නේ. ආයෝජනයක් කළා හරි රටේ තියෙන සම්පත් විකුණන්න නැතුව මේ දේවල් දියුණු පමණු කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. අද සිලෝන් ටුඩේ පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ මේ පොතට ACT issue Rangers fever pitch කියලා තමයි මේ විදිහට ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. If not east request made for west terminal අර කලින් සමීර සඳහන් කරපු කාරණාව නැගෙනහිර පරයන්තය ලබා දෙන්නේ නැත්නම් බටහිර පරයන්තය පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම TUs to begin identifying a strike from tomorrow හෙට සිට අඛණ්ඩව මේ වෘත්තීය සමිතිය අරගල සිද්ධ කරන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අඛණ්ඩ වැඩ වර්ජනයකට ඔවුන් සූදානම් බව අද සිලෝන් ටුඩේ පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. ඒ අතර සමීර දැන් වරායේ තත්ත්වය ඔහොම තියෙද්දී විශේෂයෙන්ම තවත් තොරතුරක් වාර්තා වෙනවා. ඒ තමයි මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් අරගෙන එන්නේ සමීර අර විශාල දැවැන්ත නැව් වලින් තමයි තෙල් අරන් එන්නේ. ඔය තෙල් අරන් එනකොට මුහුද මැද්දේ බෝයාවක් තියෙනවා. මේ බෝයාව හරහා තමයි රට ඇතුළට තෙල් සැපියුම සිද්ධ කරන්නේ. හැබැයි මෙහෙම තියෙන බෝයාව දැන් වසර 10කින් විතර අලුත් වැඩියා කළා නැහැ කියන කාරණාවක් අද සන්ඩේ අයිලන්ඩ් පුවත්පත සඳහන් කරනවා. ඔවුන් කියන විදිහට දැන් ඉදිරියේදී තෙල් සැපීමටත් බාධා ඇති වෙන්න පුළුවන් කියන කාරණාව මේ විදිහට ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරනවා. Mid-sea oil discharge facility averts fuel crisis මේ ඉදිරියේදී තෙල් අර්බුදයක් ඇති වෙන්නට මේ හේතුවක් වෙයි කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. සුරේෂ් පෙරේරා මේ ගැන සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට අද දවසේ දියන්නේ. මේ ඡායාරූපෙන් විශේෂයෙන්ම දැන් මේ අපි දකින පත්තරේ තියෙන සමීර මේ තෙල් බෝයාවේ ඡායාරූපයක් අවුරුදු 10ක් විතර පරණයි. දැන් මේක අලුත් වැඩියා කරලා නැහැ. මේ තුලින් තෙල් කාන්දුවක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට නැව් වලින් මේ බෝයාවට ඒ තෙල් නල සම්බන්ධ කළ තමයි ඒ හරහා රට ඇතුළට තෙල් එවන්නේ. හැබැයි අලුත් වැඩියා කරලා නැති හින්දා තෙල් මුහුදට කාන්දු වීමේ අවදානමක් තියෙනවා කියලා විශේෂඥයන් සඳහන් කරලා තියෙනවා. ඒ අලුත් වැඩියා කිරීමේ කටයුතු ඉතාමත් ඉක්මනින් අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී තිබෙන බව අද සන්ඩේ අයිලන්ඩ් පුවත්පත ওই විදිහට වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ විදිහට. අර කොවිෂීල්ඩ් එන්නත දැන් අපේ රටට ලැබෙන්න කලින් අපි ඒක එනකම් බලා හිටියා වගේ ඊට කලින් ඔබට මතක ඇති අපි ඉන්ධන නැව් එනකම් බලාගෙන හිටපු කාලයක් තිබුණා. වාහන පාරේ තියාගෙන පෝලිං වල තියාගෙන එහෙම කාලයක් තිබුණා. ඉතින් එහෙම ආපහු වෙනවද? එහෙම නැත්නම් මේ බෝයාව මේ ප්‍රතිසංස්කරණය කරනවද මේක හදනවද කියන එක ඒ අදාළ බලධාරීන්ට බාරයි. මේ අතරේ අපි දන්නවා මේ ඕන තරම් සිරකරුවන්ට ඉන්ධන ලබා දෙන ඔක්සිජන් ලබා දෙන බන්ධනාගාර නිලධාරීන් ගැන අපි පහුගිය කාලේ කතා කළා. මේ එහෙම කතාවක් අද දිවයින වාර්තා කරන්නේ සිරකරුවන් සමග ගනුදෙනු කරන ජේලර්ලා ළඟදීම හිරගෙට කියලයි අද දිවයින ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ. නෝමන් පල්ලිය වඩන ලියන කතාව බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ආයතා ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් සියලුම බන්ධනාගාර වෙත යෙදවීමට රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලායි කියන්නේ. අඩුම තරමේ මේ හෙඩ්ලයින් එක සිරකරුවන් සමග ගනුදෙනු කරපු කියලාවත් දාලා තිබ්බ නේද? කරන ඒ කියන්නේ තාම ඉන්නවා එහෙම අය. තාමත් ඉන්නවා. මෙච්චර දේවල් මේ සමාජයට එළදරව් වෙලා තියෙද්දිත් අපි දැක්කා මීගමුව බන්ධනාගාරයේ සුපිරි සැප පහසුකම් විඳින සිරකරුවන් ඔවුන් මේ සාමාන්‍ය ජීවිතය අපි මේ එළියේ මේ ගෙවන ජීවිතවලටත් වඩා සුපිරි සැප පහසුකම් විඳලා තියෙනවා. පාටි දාලා තියෙනවා. ෆ්‍රිජ් වල අපේ ගෙවල් වල තියෙනවටත් වඩා දේවල් ෆ්‍රිජ් වල පුරවලා මේ විදිහට අති සුපිරි සැප පහසුකම් විඳින්මින් කටයුතු කරන්න ඉඩකඩ ලබා දුන්නේ බන්ධනාගාර නිලධාරීන්. ඉතින් ඒ නිසා තමයි ඔවුන් ගැන මේ ආකාරයෙන් පරීක්ෂණ කරන්න සහ තව ඉන්නවා නම් ඒ අය පිළිබඳව යම් අවධානයක් යොමු කරන්න සූදානම් කියලා අද දිවයින වාර්තා කරන්නේ. මේ අතරේ සිළුමිනට ගියාම සිළුමින කියනවා කොවිඩ් එන්නත ළඟදීම කොවිඩ් එන්නත ලබා දීම දෙසතියක් තුළ ලක්ෂ 4කට කියලා ඒ අනුව වාර්තා කරන්නේ. කොවිඩ් එන්නත් ලබා දීම පසුගිය 29 වෙනිදා සිකුරාදා ආරම්භුණු අතර මේ වන විට එන්නත් සෞඛ්‍ය හා ආරක්ෂණ අංශවලට ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. එසේම දෙවන අධීරය යටතේ ප්‍රමුඛතා මත එන්නත් ලබා දීම සිදු වනු ඇත කියලා තමයි වාර්තා කරන්නේ. මේ යටතේ වයස අවුරුදු 60ට වැඩි සහ අතුරු ආබාධ නැති රෝගීන්ට ප්‍රමුඛත්වයේ හිමි වන බව තමයි අතුරු ආබාධ තියෙන රෝගීන්ට ප්‍රමුඛත්වයේ හිමි වන බව තමයි මේ ආකාරයෙන් තොරතුරු අද අරගෙන එන්නේ. ඉතින් මේ විදිහට සැලැස්මක් අනුව තමයි මේ එන්නත් ලබා දීම සිද්ධ කරන්නේ. ඒ වගේම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා වයස අවුරුදු 18ට අඩු නම් මේ එන්නත ලබා ගැනීම
අත්‍යවශ්‍ය නොවන කාරණයක් කියලා ඒ වගේම ඕන කෙනෙකුට ඉල්ලීමක් තියෙනවා නම් මට මේ එන්නත් අවශ්‍ය නැහැ කියලා එන්නත බලෙන් විදින් නැහැ කියලා රජය කියනවා. ඉතින් මේ විදිහට නිසි වැඩපිළිවෙලකට අනුව තමයි මේ එන්නත් ලබා දීම සිද්ධ කරන්නේ. කෙසේ නමුත් ළඟදීම ඊළඟ සතිය වෙනකොට තවත් ලක්ෂ 4කට මේ එන්නත් කරන කටයුතු සිද්ධ කරන්න සූදානම් කියලායි අද සිළුමින මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන නජ. අතරේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නෙත් මේ කොවිඩ් එන්නත් පිළිබඳව විශේෂයෙන්ම දැන් අපේ රටට ඉන්දියාවෙන් එන්නත් ලක්ෂ 5ක් ගෙන්වලා තියෙනවා. මේවා 2,50,000ක පිරිසකට එන්නත් කරණය කරන්න නියමිතයි. අතරදී චීනෙන් තවත් ලක්ෂ 3ක් ගෙන් තියෙනවා. මේ පිළිබඳව සන්ඩේ ඔබ්සර්වර් මේ විදිහට කියන්නේ දැන් රුසියාවෙනුත් ඒ සඳහා අවසර හම්බ වෙලා තියෙනවා. දැන් ජනාධිපතිතුමන් විශේෂයෙන්ම රුසියා ජනාධිපතිතුමන් ව්ලාඩිමීර් පුටින් මහත්තයාගෙන් කරපු ඉල්ලීමකට අනුව ඒ සඳහාත් අනුමැතිය ලැබී තිබෙන බව අද සන්ඩේ ඔබ්සර්වර් මේ විදිහට කියනවා. රෂ්‍යා permits ලංකා to produce Sputnik V vaccine. මේ රුසියාව දැන් අපේ රටටත් මේ Sputnik V එන්නත නිෂ්පාදනය සඳහා අවසර දී තිබෙන බව green light needed from NMRA මේ ඖෂධ නියාමන අධිකාරියේ අවසරය දැන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් අතරේ China ready to provide 300,000 doses. දැන් චීනය සූදානම් ලක්ෂ 3ක ඉන්නත් අපේ රටට ලබා දෙන්න. මංජුලා ෆර්නෑන්ඩෝ මේ පුවත ලියන්නේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට. ඒ අනුව ඉදිරියේදී විශේෂයෙන්ම රුසියාවේ නිෂ්පාදනය කරන ස්පුට්නික් V එන්නත අපේ රටට ලබා දෙන්නට නියමිතයි. දැන් මේ වෙනකොටත් චීනය ඉදිරිපත් වෙලා තියෙන සිනෝෆාම් එන්නත අපේ රටට නොමිලේ ලක්ෂ 3ක් එන්නත් ලබා දෙන්නට. ඉතින් මේ අනුව ඉදිරියේදී එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රමානුකූලව සිද්ධ කරන්නට හැකියාව ලැබී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. දැන් අපේ රටේ විශේෂයෙන්ම ලක්ෂ 7ක පිරිසකට මේ එන්නත් කරණය සිද්ධ කරන්න ඕන කියන කාරණාව සෞඛ්‍ය අංශ විසින් මතු කරන දෙයක්. ඉතින් ඒ ලක්ෂ 7ට අවශ්‍ය එන්නත් ඉතාමත් ඉක්මනින් ගෙන්වගෙන ඒවා එන්නත් කරණය කිරීමේ කටයුතු ඉස්සරහට සිද්ධ කරනවා කියලා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. සමීර අතරේ සන්ඩේ ඔබ්සර්වර් ඔහොම කියනකොට සන්ඩේ මෝර්නිං පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ ටිකක් වෙනස් කරුණක්. අපි දන්නවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ අපේ රටට නැවත වරක් කිසියම් ආකාරයක විරෝධයක් එල්ල වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් නිකුත් කළා තියෙනවා. මේ මිෂෙල් බැචලේ මහත්මිය තමයි මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අද සන්ඩේ මෝර්නිං මේ විදිහට කියනවා consensual resolution with core group politically challenging government යනුවෙන් තමයි අද සිලොන් අද මේ සන්ඩේ මෝර්නිං පුවත්පත ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තියෙන්නේ. ඒ අතරදී diplomatic missions to lobby other countries based on Go Sri Lanka project. එවකෙම UN target sanctions unlikely. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේ රට ඉලක්ක කරගෙන කිසියම් ආකාරයක බාධාකාරී වැඩපිළිවෙලක් ගෙන යමින් තියෙනවා. ඔය අතරදී ඩිප්ලොමැටික් නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික සේවාවන් පාවිච්චි කරලා ඒ සම්බන්ධයෙන් විධිමත් පියවර ගන්න සූදානමින් ඉන්නවා කියලා අපේ රටේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමන් මහාචාර්ය අඩ්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහතා සඳහන් කරනවා. විදේශ ලේකම්වරයා විදියට එතුමන් සඳහන් කරනවා ඉදිරියේදී මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා එල්ලවෙන චෝදනාවලට නිසි පිළිතුරු රටක් විදිහට ලබා දෙන්න අපි බැඳී සිටිනවා සහ අපි සූදානමින් සිටිනවා. ඔවුන්ට නිවැරදි තත්ත්වය වටහා දෙන්නට අවශ්‍ය කටයුතු ඉස්සරහට සූදානම් කරනවා කියන කාරණාව අද සන්ඩේ මෝර්නිං පුවත්පත ওই විදිහට සඳහන් කළ තියෙනවා ප්‍රධාන සිරස්තලයේ විදිහට. මෙතන ප්‍රශ්නයක් එකයි තිබුණේ. ඉතින් මේක ප්‍රශ්න දෙකක් බවට පත් වුණා. පහුගිය කාලේ සිදු වුණ යම් හැසිරීම් එක අපි දන්නවා ඔවුන් යෝජනාවක් ගේන අපේ රටේ යුද අපරාධ සිද්ධ වුණා කියලා. අපේ රටේ ඒ කාලේ හිටපු අය ඔව් අනේ එහෙම වුණා කියලා අත් දෙකම උස්සලා ඒකට මේ සහයෝගය ලබා දෙනවා. එහෙම එකක් වෙලා තියෙනවා තමයි අපි ඒකට දඬුවම් ලබා දෙන්න සූදානම් කියලා. එතකොට මෙතන දැන් ප්‍රශ්න දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් ඒවට උත්තර ලබා දෙන්න ඕනේ සහ අලුතෙන් මේ නිර්මාණය වෙන ප්‍රශ්නවලට රජය උත්තර ලබා දෙන්න ඕනේ ජිනීවා මානව හිමිකම් කොමිසමට. දැන් මේ කටයුතු සිදුවෙමින් පවතින බව තමයි වාර්තා කරන්නේ. මේ අතරේ අද දිවයින කියනවා හමුදා ප්‍රධානීන්ට රජයේ තනතුරු දෙනවාට මානව හිමිකම් කොමසාරිස් ඔරවයි කියලායි වාර්තා කරන්නේ. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සාලේ වගේම විදේශ ලේකම් ජයනාත් කොළඹගේ ඇතුළු හිටපු ආරක්ෂක හමුදා නිලධාරීන් වහාම ඒ ධූරවලින් ඉවත් කරන්න කියලා
ජිනීව මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා අද දිවයින මේ විදිහට කියනවා. පහුගිය සතියේ තමයි මේ මිචෙල් බැෂලේ මේ යෝජනාව ගෙනල්ලා තිබුණේ. කෙසේ නමුත් ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරනවා. මානව හිමිකම් කොමසාරිස්වලය මේ හිටපු හමුදා ප්‍රධානීන් දුරවලින් නිර්පණ ලෙස ඉල්ලා ඇත්තේ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 40ක් ඇයට ඉදිරිපත් කළ වාර්තා මත කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ දෙස් විදෙස් රාජ්‍ය නොවන ආයතන ඔවුන් නිසියාකාරයෙන් විමර්ශනයක් කරලාද ලංකාව ගැන හොයලා බලලාද මේ ආකාරයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා හොඳින්ම දන්නවා. ලංකාවේ ජීවත් වුණ මිනිස්සු ඒ වගේම ලංකාවේ ඉඳලා දැන් විදේශගත වෙලා ඉන්නවා නම් කවුද අපේ රටට එරෙහි වෙලා කටයුතු කළේ? මේ හමුදා ප්‍රධානීන්ද, ආරක්ෂක සේවාවල වැඩ කරපු අයද, එහෙම නැත්නම් වෙනත් අයද කියන කාරණය හොඳින්ම දන්නවා. ඔවුන්ට නිසි තැන මේ මොහොතේ ලබා දීලා තියෙනවා. අපේ රටේ ඒ මානුෂීය මෙහෙයුම අවසන් කිරීම වෙනුවෙන් ලබා දිය යුතු ඉහළම ගෞරවයන් ඔවුන්ට ලබා දීලා තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ තනතුරු වල මේ අපේ ආරක්ෂක හිටපු ප්‍රධානීන් කටයුතු කරනවට. හැබැයි ඉතින් මේවට ඉවසගෙන ඉන්න බැරුව ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අය තමයි මේ ආකාරයෙන් වාර්තා ඉදිරිපත් කරන්නේ. කෙසේ නමුත් ජනාධිපතිතුමා එය ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් දිවයින වාර්තා කරන්නේ. මේ මෙතන ඉන්න එක චරිතයක් තමයි දයාරත්නායක මහත්තයා, විශ්‍රාමික මේජර් ජනරාල්. එතුමා දැන් කටයුතු කරන්නේ වරාය අධිකාරියේ සභාපතිතුමා විදිහට. වරාය මේ වෙද්දි ප්‍රශ්නයක් තියෙනවා. එතුමා ඊයේ ඒකට උත්තරයක් දුන්නා. ළඟදීම සුබවාදී පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මේ වෙනකොට මට කියන්න තියෙන දේ තමයි ඉතාමත්ම සුබවාදී ලෙස අපි සියලු දෙනාම අපේ වරාය සේවකීන්, රටේ අයවලුන්, ඒ වගේම වරායේ අපේ කළමනාකාරීත්වය අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණු ආකාරයට මේ විසඳන බවක් නම් මට ඉතාම පැහැදිලිව මේ වෙනකොට කියන්නට පුළුවන්. සහ ඒ වගේම මම හිතනවා සමුදා වෙනකොට කැබිනට් මණ්ඩලයට මෙහි ඇමතුමා විසින් ඉදිරිපත් කරයි අපේ ඒ කැබිනට් පත්‍රිකාව. එතකොට අපි සියලු දෙනාටම බලා ගන්න පුළුවන් කොයි දිසාන්තයටද මේ කටයුතු සිදු වෙන්නේ, කොයි දිසාන්තයටද මේවා ගමන් කරන්න කියලා. ඉතාමත් සුබවාදී ලෙස මේක විසඳෙන බවයි මට වරාය සභාපති හැටියට ප්‍රකාශ කරන්නට පුළුවන්නේ. සුබවාදී විදිහට විසඳෙනවා කියලායි වරාධිකාරියේ වත්මන් සභාපතිතුමා කියන්නේ. ඉතින් ඒ අනුව අපිට මේ විදිහට සුබවාදීව බලාගෙන ඉන්න පුළුවන්. හෙට ලොකු වර්ජනයකුත් පටන් ගන්න ලෑස්ති. හැබැයි ඉතින් වර්ජනය කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා වරාධිකාරිය සහ එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නිවේදනය කරමින් ජනාධිපතිතුමාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊ දවසේදී නිකුත් වුණා. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා මේ විදිහට වරාය සේවා කටයුතු අවහිරතාවයකින් හෝ බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මේ විදිහට වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව තමයි මේ ආකාරයෙන් මේ නිවේදනයේ සඳහන් වෙන්නේ. ඒ අනුව වර්ජනයකට යන්න වෙයිද දන්නේ නැහැ. ඒ වගේම වර්ජනයකට යන්න ඕනි වෙයිද කියන එකත් ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ සියලු දෙනා ඉල්ලන ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර කොළ එළියක් පත් වෙලා තියෙනවා කියන එක අපි අම්මාකාරයකින් මතක් කළ යුතුයි. එතර සමීර මුලින් සඳහන් කරපු කාරණා මිෂෙල් බැචලේ මහත්මියගේ ඒ වාර්තාව සම්බන්ධයෙන් අද ජාතික පුවත්පත්වල වැඩි ඉඩකඩක් ලබා දීලා තියෙනවා. ලංකාදීපයත් කියනවා අද දවසේ ආණ්ඩුවේ මතය මේ මහජන ආරක්ෂක අමාත්‍යතුමන් සඳහන් කරන කාරණාවක් රණවිරුවන් රකින්නවා මහජන ආරක්ෂක ඇමති ආණ්ඩුවේ මතය කියයි කියලා අජන්ත කුමාර අගලකඩ ලියන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ කියන ආකාරයට මෙරට ආරක්ෂක ප්‍රධානීන් පාවා දීමට රජය සූදානම් නැතයි මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් මිඩාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා. යහපාලන රජය මෙන් කටයුතු කිරීමට මේ රජය කිසිසේත්ම සූදානම් නැතයිද ඔහු සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මේ රටේ ස්වාධීනත්වයට එරෙහිව එල්ල කළ අභියෝගයක් බවකි ආචාර්ය සරත් වීරසේකර මහතා ඇය කියන ආකාරයෙන් කටයුතු කිරීමට රජය කිසිසේත් සූදානම් නැති බව වැඩි දුරටත් ප්‍රකාශ කළා කියලා සඳහන් කරනවා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිලධාරීන් ඉහළ තනතුරු වලට පත් කිරීමද ඇය අභියෝගයට ලක් කර ඇති බවකී හෙතෙම ස්වාධීන රටක ජනතා ඡන්දයෙන් තේරීපත් වූ ජනාධිපතිවරයෙකුගේ පත් කිරීම සම්බන්ධයෙන් අභියෝගයක් සිද්ධ කරන්න ඇයට අයිතියක් නැති බව තමයි ප්‍රකාශ කළේ. ඉතින් අපිටත් අහන්න තියෙන එකම දේ තමයි රටේ ජනතාව බහුතර මතයකින් ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. ඒ ජනාධිපතිවරයාට ඒ ජනාධිපතිවරයාගේ තීන්දුව తీරන ගන්න වෙන කාගෙන් හරි අහන්න ඕනේද? රටේ ජනතාව ස්වාධීනත්වය ප්‍රකාශ කළ පරමාධිපත්‍ය බලයක් ලබා දීලා මේ රටේ නායකයෝ පත් කරගන්නේ තමුන්ට අවශ්‍ය තීන්දුව తీරන ඒ දේවල් ඉටු කරගන්න, සිද්ධ කරගන්න. ඉතින් එහෙම తీරන ගන්න රටකට අයිතියක් නැද්ද? ඇයි මෙහෙම රටකට බලපෑම් කරන්න කියන කාරණාව අපි විශේෂයෙන් අහන්න ඕන කාරණාවක් සමග. මොකද මානව හිමිකම් ගැන කතා කරනකොටත් ওই දේවල් මූලික સિદ્ધාන්ත අමතක කරන්න නරකයි.
හැබැයි රටක ස්වෛරී බවට කිසිම ජාතියකට බලපෑම් කරන්න බැහැ. කිසිම වෙන රටකට බලපෑම් කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කරන්නේ වගේ බලපෑමක් නේද කියන කාරණාව විශේෂයෙන් මානව හිමිකම් කොමිසම තුල උනත් පෙරලා අපිට අහන්න පුළුවන්කම සහ ඒ හැකියාව තියෙන බව අපි මතක් කරන්නට ඕන. අනිවාරෙන් මේවා රටේ ජනතාව දන්නවා. ඉතින් ගොඩක් අය එහෙ ඉඳලා ඈත දොර ඉඳලා පාට කණ්ණාඩි වලින් තමයි බලන්නේ සහ සමාජය තවදුරටත් අපේ රට අවුලවලා ඒ තුලින් වාසි ලබාගෙන රට ඉස්සරහට යන එක ආපස්සට හරවන එක තමයි ගොඩක් අයගේ බලාපොරොත්තුව වෙලා ඉන්නේ. ඔය උතන නම් කියවෙන ගොඩක් අයගේ. හැබැයි ඉතින් මේ දේවල් රටේ ජනතාව එකමුතුව මේ සියලු දෙයකටම මුහුණ දුන්නොත් අපිට රටක් විදිහට ඉස්සරහට යනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි කියන එක මතක් කරන්න ඕනේ. විරාමයක් ගන්නවා. එක් බිතිව තවත් තොරතුරු කියන්න සූදානම්. ඔබ නැවතත් එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක අපි පත්තර බලමින් හිටියේ අර සමීර විශේෂම දැන් සරත් පීරසේකර අමාත්‍යතුමන් සඳහන් කරපු කාරණාත් එක්කම කරලියට එන කාරණා අතර මේ අපි දැක්කා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරපු විග්නේශ්වරන් මහත්මයා කියපු කතාවක් අද සිලෝන් ටුඩේ පුවත්පතේ ගැන සඳහන් කරනවා. සරත් පීරසේකර මහත්තයා පහුගිය දවසක කියලා තිබා අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට විශේෂයෙන්ම හමුදා පුහුණු ලබා දෙනවා විනය සහිත රටක් නිර්මාණය කරන අපි දකිනවා සමීර දැන් උතුරු කොරියාව සහ දකුණු කොරියාව ගත්තොත් දකුණු කොරියාවේ පවා දැන් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ වසර 2ක හමුදා පුහුණුවක් ලබා දෙනවා විනය සහිත රටක් නිර්මාණය කරන්න. මේක ලොකු හේතුවක්. ඉතින් ඒ අනුව යමින් තමයි සරත් පීරසේකර අමාත්‍යතුමන් මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යතුමන් මේ පිළිබඳව ප්‍රකාශ කළේ මේ විශේෂම හමුදා පුහුණුවක් ලබා දෙන්න ඕනේ කියලා. ඒ කාරණාවට යමක් එකතු කරමින් විග්නේශ්වරන් මහත්මයා මේ විදියට කියලා තියෙනවා. සිලෝන් ටුඩේ පුවත්පත කියනවා මේ සුලෝචනා රාමියා මොහන් ලියන්නේ මේ පොත විගි වෙල්කම්ස් මිලිටරි ට්‍රේනිං ෆොර් ස්කූල් ලීවර්ස්. මේ පාසල් හැරගියාට පස්සේ ඒ දරුවන්ට යුද පුහුණු නැත්තම් මේ හමුදා පුහුණුව ලබා දීම එතුමනුත් පිළිගන්න බව සජෙස්ට් using ex-LTT කාඩර්ස් මේ හිටපු LTT හමුදා සමාජිකයන්ටත් ඒ විදිහට පුහුණුවක් දෙන්න ඕන කියලා විග්නේශ්වරන් මහත්තයා කියන කතාවක් මේ තියෙන්නේ. දැන් අර රජයේ මතයට ගරු කළා. ඒ අතරේදී එතුමා වැඩි යමකුත් එකතු කළා. අර බොරදියේම අලු බාන්න හදනවා වගේ අපිට පේන්නේ. මේ හමුදා පුහුණුවක් දෙන්න කිව්වම හිටපු LTT සමාජිකයන්ටත් මේ පුහුණුව දුන්න නම් හොඳයි කියලා වගේ කාරණාවක් තමයි මේ විදිහට කියන්නේ. ඉතින් ඔබ හිතන්න LTT සමාජිකයන්ට හිටපු LTT සමාජිකයන්ට නැවතවරක් යුද පුහුණුවක් දුන්නොත් කොයි වගේ තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙයිද? මේ ආයි නැවතත් යුද්ධයකට අතවනන්නද උත්සාහ කරන්න කියලා අපිට හිතෙනවා. මේ අර වාසියක් ගන්න පුළුවන් තැනදී එතුමන්ලත් වාසියක් ගන්න උත්සාහ කරනවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. සිලෝන් ටුඩේ පුවත්පත අද ගැන කියන්නේ. ගොරක මදයක් දාන්න කිව්වහම ගොරක කිලෝ එකක් විතර දානවා. ඇඹුල වැඩි වෙයි. හොඳේ. ඉතින් ඒ ගැන හැමෝම පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. කොහොමෙන් හරි මේ අතරේ තමන්ගේ ගේමකුත් ගහගන්න හදන දේශපාලඥයන් තමයි බොහෝ විට අපි දකින්නේ. මේ අතරේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කතා කරද්දී ඔය පුහුණු හැම එකක් එක්කම තරුණයන්ට නිසියාකාරව තමන්ගේ රටට ගැලපෙන තරුණයෙක් නිර්මාණය කර ගැනීම නොගැනීමේ ප්‍රශ්නය තමයි අපි පාස්කු ප්‍රහාරයේදී දැක්කේ. වෙන යම් පුහුණු වීම් ලබා දීලා අන්තවාදයට ඕන්ව අරගෙන ගිහිල්ලා දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. සාහසික ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් එවැනි දෑ යලි නොවෙන්න වග බලා ගැනීමක්ද මේ පුහුණු වීම හරහා සිද්ධ වෙන්නේ කියන කාරණේ මතක් කරන ගමන් පාස්කු ප්‍රහාරයේ සරත් හෙලි කරන රහස් කියලා අද මව්බිම මේ ආකාරයෙන් දීර්ඝ වාර්තාවක් අරගෙන එනවා. අපි දන්නවා මේ සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් දැඩි ලෙස විවේචනය කරනවා සමහර තැන්වලදී මේ පරීක්ෂණ සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිවැරදිව නොකළ බවත් පාස්කු ප්‍රහාරයේ යටගැසූ කරුණු රැසක් අනාවරණය කර ගැනීමට ඒ ගැන සෙවීමට පත් කළ විශේෂ පොලිස් කණ්ඩායමට හැකි වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් පීරසේකර මහත්තයා කියනවා. මේ පරීක්ෂණ යටගැසීම හා නොමගැවීම රහස් පොලිසියට යහපාලන ආණ්ඩුවේ ඇතැම් ප්‍රබල දේශපාලඥයන්ගේ බලපෑම් එල්ල වෙලා තියෙනවා කියලත් මේ සියලු කරුණු ළඟදීම රට හමුවේ හෙළිවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. මේ සියල්ලකටම උඩ ඉන්නේ කවුද? හාල්මැස්සෝ නෙමෙයි, තෝරු මෝරු කවුද? මේවට අනුබල දුන්නේ කවුද කියන එකයි රටේ ජනතාවට අවශ්‍ය වන්නේ. කාදිනල් හිමිපාණන් කියන්නේ කතෝලික ජනතාව වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න මුළු රටේම ජනතාව කියන්නේත් ඒකයි. මෙවැනි දෑ යලි නොවෙන්න මෙතන උඩ ඉන්නේ කවුද කියන එක හොයාගන්න ඕනේ. ඉතින් ඒ කටයුතු සිද්ධ වෙනවා කියලයි
ඇමතුමා මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙන්නේ අද ඒ ගැන මව්බිම වාර්තා කරනවා. මේ සියල්ලක්ම අතරේ පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා. අපි ඒ ගැන සඳහන් කරන්න සූදානම්. නජිත් ඊට කලින් ඊට කලින් සමීර අර පාස්කු ප්‍රහාරය සම්බන්ධව තවත් පුවතක් තියෙන සිලොන්ට පුවත්පත වාර්තා කරන්නේ. අපි ඉක්මනට මේ පුවතටත් අවධානය යොමු කරමු. මේ කියන්නේ දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරපු කොමිසමේ වාර්තාව ගැන. East Attack Presidential Commission report nearly 100,000 pages long, printing to cost rupees 10 million. මේ දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොමිසමේ කාලය අවසන් වුණා. සාක්ෂි විමසලා අවසන් වෙලා තියෙනවා. මේ වාර්තාව පිටු ලක්ෂයක්. මේ පිටු ලක්ෂය මුද්‍රණය කරන්න රුපියල් මිලියන 10ක මුදලක් වියදම් වෙනවා කියලා බුද්ධික සමරවීර මේ පුවත සිලොන් ටුඩේ පුවත්පතට ලියන්න. ඉතින් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරපු කොමිසමේ මේ පිටු ලක්ෂය කියවන්නත් ඉතින් ටිකක් වෙලා යයි කියලා අපි හිතනවා. කොහොමුණත් ඔවුන්ගේ මේ අවසන් වාර්තාව තමයි මේ විදිහට එළි දක්වන්න නියමිත වෙලා තියෙන්නේ. වාර්තාව තුළින් ඒ අවශ්‍ය චෝදිතයන්ට චෝදනා එල්ල වෙලා ඇතිත් කියලත් අපි විශ්වාස කරනවා. කොහොමුණත් බොහෝ දීර්ඝ විමර්ශන කටයුතු වලින් අනතුරුව තමයි මේ වාර්තා මුද්‍රණය කරන්න නියමිත. හැබැයි පිටු ලක්ෂයක් තියෙනවා. මිලියන 10ක මුදලක් වැය වෙනවා මේ දේවල් මුද්‍රණය කරන්න කියන කාරණාව සිලොන් ටුඩේ පුවත්පත අද ওই විදිහට කියනවා සිරස්තලයක් යොදමින්. මුද්‍රණය කරලා තියෙන පාසල් පෙළපොත් වලින් තාම වැඩක් ගන්න හරියටම දරුවන්ට හැකියාව ලැබුණේ නැහැ. විශේෂයෙන්ම ඔන්ලයින් හරහා දරුවෝ ඉගෙන ගන්නවා. නමුත් ඒක ප්‍රමාණයිද කියලා සමහර තැන්වල ප්‍රශ්නයක් තියෙනවා. සියලු දරුවන්ට එක හා සමාන අධ්‍යාපනයක් ලැබෙනවද? පාසල් සියල්ලම ආරම්භ කරන්න ඕනේ. ඕලෙවල් පටන් අරගෙන තියෙනවා. දෙමව්පියන්ගේ අදහස් ඒක. මේ අතරේ අද සිළුමිණ කියනවා බස්නාහිර පාසල් පෙබරවාරි 15 විවෘතයි. විශ්මයාර්ථයක් එක්ක වාර්තා කරන්නේ සුභාෂිනී ජයරත්න ලියන්නේ. ඒ අනුව බස්නාහිර පාසල් පෙබරවාරි 15 දිනට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පියවරෙන් පියවර විවෘත කරන්න රජය තීරණය කරලා තියෙනවා. මේ වන විට බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් සෞඛ්‍ය බලධාරීන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ මේ අධ්‍යාපන සියලු බලධාරීන් එකතු වෙලා පහුගිය බ්‍රහස්පතින්දා සිකුරාදා ඒ වගේම ඉදිරි සඳුදා රැස් වෙලා මේ පිළිබඳව තීරණය කරන්න නියමිතයි කියලයි අද තොරතුරු සිළුමිණ වාර්තා කරලා තියෙන්නේ. අපි මෙතනින් එහාට යනවා මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තවදුරටත් කතා කරද්දී එන්නත් ගණනාවක් තවදුරටත් අපිට ලැබෙන්නට නියමිතයි. චීනෙන් එනවා, රුසියාවෙන් එනවා. අද කියනවා අරුණ රුසියානු කොවිඩ් එන්නත ලංකාවේදී හදන යෝජනාවක් උදේජීව ඒකනායක ලියන්නේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයේ ලබා දෙන කොවිඩ් එන්නතේ පළමු ප්‍රදානය පෙබරවාරි මැද, ඒ කියන්නේ මේ ලබන මාසෙ හෙටින් පටන් ගන්න මාසේ මැදදී ලංකාවට ලැබෙනවා කියලා ඒ සංවිධානයේ නියෝජිතයෙක් සඳහන් කරනවා. අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහත්තයා කියනවා එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ සැලැස්ම සලකා බලා මේ සංවිධානයේ මේ තීරණයට එළඹලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 120කට එන්නත් ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වන බව විශේෂ නියෝජිතවරයා සඳහන් කරද්දී මේක ලංකාවේදී හදන්නත් යෝජනාවක් මේ වෙද්දී ඇවිල්ලා තියෙනවා. අන්න හොඳ යෝජනා. ඉතින් අපිටත් පුළුවන් මේ විදිහට කරන්න. දැන් අපි දන්නවා එංගලන්ත ඔක්ස්ෆර්ඩ් එන්නත ඉන්දියාවේ හදනවා නම් ඇයි අපිට රුසියානු එන්නතක් ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරි කියලා. ඒ සියලු තාක්ෂණය අපිට තියෙනවා නම්, ඒ සඳහා පහසුකම් තියෙනවා නම්, ඒ සඳහා ඒ ආකාරයේ ඒ අනුදැනුම අපිට ලබා දෙනවා නම් ඒ එන්නත් නිෂ්පාදනය කරන්න අපේ රටේ පටන් ගන්න පුළුවන්. එහෙම යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අද ඒ ගැන අරුණ වාර්තා කරන්නේ. අතර සිලොන් ටුඩේ පුවත්පත කියන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කියන කතාවක් දැන් පාසල් ආරම්භ වෙලා තියෙන්නේ. බස්නාහිර පළාතේ 11 වෙනි ශ්‍රේණිය ආරම්භ වෙලා තියෙනවා. දැන් ලබන පෙබරවාරි 15ට කලින් කියනවා කියලා එතුමන් සඳහන් කළා. අනිකුත් ශ්‍රේණීන් ආරම්භ වෙන දවස හැබැයි ගුරුවරුන් ආරක්ෂිතද? ගුරුවරුන් ආරක්ෂිත කරන්න ගුරුවරුන්ට දැන් ඉදිරියේදී කොවිඩ් එන්නත ලබා දෙන්න සූදානමක් තිබෙන බව එතුමන් සඳහන් කරනවා. එතුමන් මේ පිළිබඳ අවශ්‍යතාව මතු කරලා තියෙනවා. අද ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා සිලොන් ටුඩේ පුවත්පත. මේ තමීනා රාසික් මේ පොත ලියන්නේ GL wants teachers included in vaccine priority list. මේ විශේෂම එන්නත් ප්‍රමුඛතා ලැයිස්තුවට ගුරුවරුනුත් ඇතුළත් කරගන්න එතුමන් යෝජනා කරලා තියෙනවා. ඒ පිළිබඳව අවශ්‍යතාවය මතු කරලා තියෙන බව සිලොන් ටුඩේ පුවත්පත සඳහන් කරනවා. මේ අතරේ නජිත් ලංකාදීපයත් කියනවා ඉක්මනින් පොදු ජනතාවට අවශ්‍ය කරන සියලු එන්නත් කටයුතු ලබා දෙන්න සූදානම් කියලා. අනිවාර්යෙන් ලංකාදීපය මේ පිළිබඳව සඳහන් කරන විශේෂම උපසිරස්තලයක් විදිහට පොදු ජනතාවටත් ඉක්මනින්ම කොරෝනා එන්නත ඕනේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳව සඳහන් කරන්නේ. ඔවුන් කියනවා රටේ ජනතාවටත් කොරෝනා එන්නත ලබා දීමට වහම පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ප්‍රමාද නොකර ඒ සඳහා කඩිනමින් තීරණයක් ගත යුතු බව
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කළා කියලා අද ওই විදිහට සඳහන් කරනවා. ඒ අතර සමීර දැන් කොරෝනා අපේ රටේ මේ වසංගතය ඇති වෙලා අවුරුද්දක කාලයක් ගෙවිලා තියෙනවා. වසරක් තුල මෙරට කොරෝනා ආසාදිතයන් 60,000 පණි කියලත් ලංකාදීප ආද උපසිරස්තලයක් විදිහට වාර්තා කරනවා. දයාසිරි ලියනගේ ලියන්නේ මෙරට තුලදී කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන වසරක් පිරෙන මේ සතියේ සිකුරාදා වන විට ආසාදිත වී සිටි සංඛ්‍යාව 7662ක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වසර පුරාම ආසාදිත සංඛ්‍යාව 60,233ක් වාර්තා වී ඇති අතර පූර්ණ සුවය ලැබූ පිරිස 52,566ක් මේ පත්‍රයේ මුද්‍රණය කිරීමට යන මොහොතේදී ලබාගත් දත්ත සහ සංඛ්‍යාලයකින් අනුව තමයි මේ පිළිබඳව සඳහන් කරන්නේ. මියගේ සංඛ්‍යාව දැන් මේ වෙනකොට 300 සීමාවත් ඉක්මවලා ගිහින් තියෙනවා. ඉතින් පළමු කොරෝනා රෝගියා වුණේ චීන ජාතික කාන්තාවක් අපිට අමතක නැහැ. සෞඛ්‍ය අමාත්‍යතුමියත් එතුමිය සුව වෙලා යනකොට අර බොහෝ දෙනෙක් සඳහන් කරපු කාරණාව මේ සෞඛ්‍ය අමාත්‍යතුමිය අර හාද්දක් දුන්න නැත්නම් මේ සිප වැළඳගත්ත ඒ කාරණාව. හැබැයි දැන් පවිත්‍ර අමාත්‍යතුමියටත් කොරෝනා ආසාදනය වෙලා තිබෙනවා. එතුමියට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම දැන් එතුමිය IDH රෝහලේ ප්‍රතිකාර ලබන්නේ. ඒ අවශ්‍ය කටයුතු වෛද්‍යාංශවල මැදිහත් වීමෙන් මේ කාරණා බොහොම හොඳින් සිද්ධ කරන බව තමයි අපිට ලැබෙන තොරතුරු වලින් සනාථ වෙලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවටත් මේ එන්නත ඉතාමත් ඉක්මනින් ලබා දෙන්න කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන අය වගේම මේ දැන් දෙන එන්නතේ ඔවුන්ගේ ඇගීම කොහොමද අපි බලමු මේ වෛද්‍ය හරිත අලුත්ගේ මහත්තයා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් කියන කතාව. ඒ එන්නත සම්බන්ධයෙන් මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු අවශ්‍ය තැන්වල අනුමැතිය ලැබිලා තියෙන තත්ත්වයට තමයි අපි විදින්නේ. ඒ නිසා යම් ආරක්ෂාකාරී බවක් තියෙන අතුරු ආබාධ අවම අපිට දැරිය හැකි මිලකට තියෙන අපිට ලෙහෙසියෙන් ගබඩා කරන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් අනුමැතියක් සහිත ඒ වගේම ඵලදායීතාව අතරින් සාපේක්ෂව ඉහළ එන්නත. දැන් සමහර එන්නත් ඵලදායීතාව 40යි 50යි. නමුත් ඇස්ට්‍රසෙනිකා එන්නත සාමාන්‍යයෙන් දල වශයෙන් 80කට එහා පැත්තේ ඵලදායීතාවක් තියෙන බව තමයි හෙළිදරව් වෙලා තියෙන්නේ. මේ අතරේ අද මව්බිම මැද පිටුවක වාර්තා කරනවා පහුගිය සතියේ අපි මේ කාරණේ ඉතාමත් සතුටින් යුතුව වාර්තා කරන්නට යෙදුනා. විශේෂයෙන්ම මේ හෙඩ්ලයින් එක හරි ලස්සනට ක්‍රිකට් තරගයක් වගේ තමයි නජිත් මේ ලියලා තියෙන්නේ. අපි බලමු නවසීලන්තය පළමු තැනට එද්දී ඇමරිකාව 94 වෙනියා, වියට්නාමය සහ තායිවානය දෙවෙනි තුන්වෙනි තැන්වලට එද්දී ඉන්දියාව 86 වෙනි තැන. ලොව කොවිඩ් මඩින සටනේ 10 වෙනි තැනට ශ්‍රී ලංකාව සොයා තිබූ නායකත්වයේ ඉනිම කියලයි අද මේ විදිහට මේ කාරණා සියල්ලම වාර්තා කරලා තියෙන්නේ. මේ රටවල් කිහිපය නවසීලන්තයේ පළමු තැනේ ඉන්නවා. කොරෝනා මර්ධනය සඳහා හොඳින්ම ප්‍රතිචාර දක්වන රටවල් අතර වියට්නාමය 2, තායිවානය, තායිලන්තය, සයිප්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය 7 වෙනි තැන, ඕස්ට්‍රේලියාව 8, ලැට්වියාව ඒ වගේම අවසානයේ ලංකාව 10 වෙනි තැන ඉන්නවා. දකුණු ආසියානු රටක් විදිහට, ආසියානු රටක් විදිහට පළමු රට බවට ලංකාව පත් වෙලා තියෙනවා මේ 10 වෙනි අතර ඉන්න රටවල් අතර. ඉතින් මෙය ලංකාව ලැබපු ජයග්‍රහණයක්. දේශපාලන නායකත්වයේ සහ ජනතාව ලබා දුන්න මේ දායකත්වය අපි ඉතාමත් අගය කොට සලකන්න ඕනේ. අපි සියලු ජනතාවට උත්තමාචාරය දක්වන්න ඕනේ. සෞඛ්‍යාංශ ලබා දෙන ඒ විස්තර අනුව මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම පිළිබඳව එක්කෙනෙක් දෙන්නෙක් හැර එහෙම අයත් ඉතින් සමාජයේ ඉන්නවා. ඒ සම්බන්ධයෙන් කතා කරන්න දෙයක් නැහැ. මේ අතරේ මේ ලිපිය ලියනවා කොවිඩ් දෙවැනි රැල්ලට සමගාමීව එය මර්ධනය කරන අතරේ රටේ එදිනෙදා ජන ජීවිතය සුරක්ෂිත කිරීමටත් රටේ දෛනික යාන්ත්‍රණය බලගැන්වීමටත් ආර්ථිකය නිසියාකාරව කළමනාකරණය කිරීමටත් ජනාධිපතිවරයා ගත් පියවර මේ වන විට පළදරා තිබේ. එහිදී රැකියා සුරක්ෂිතතාව අහිමි දෛනික ආදායම් ලබන ජනතාවට ලැබී ඇති සෙත ඉමහත්ය. එසේ නොවන්නට ඔවුන් කොවිඩ් වසංගතය හමුවේ කිසිදු පිළිසරණක් නොමැති ජන කොටසක් වන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණේ. නමුත් ජනාධිපතිවරයා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට ගත් පියවර තුළ ඔවුන්ගේ දෛනික ජීවිතයද මේ වන විට යථා තත්වයට පත්වමින් නැත කියලයි අද මේ ආකාරයෙන් සියලු තොරතුරු මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක කොරෝනත් එක්ක අපි දන්නවා ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහන පටන් ගත්තා. කොරෝනා එක්ක වැඩේ නැවැත්තුවේ නැහැ. ඊයේත් එතුමා ගියා තනමල්විලට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් අලුත් අවදි වැඩසටහන තිබුණා. බොහෝ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න හැකියාව ලැබුණා. අපි බලමු එතුමා ලබා දුන්න පිළිතුරු. ජනපති
ජනාධිපති ගමසමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 8 වැන්න තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අලුත් වැව ග්‍රාම නිලධාරී වසමේදී පැවැත්වුණා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණේ. කෘෂිකර්මාන්තයට මූලිකත්වයේ දෙමින් නොබිලේ පොහොර ලබා දීම සහ තවත් සහන රැසක් හඳුන්වා දෙමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහන මගින් සිදුවනවා. ඉඩම්, පානීය ජලය, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී බොහෝ ක්ෂේත්‍රවල පවත්නා ගැටලුවලට විසඳුම් ලබා දීමට මෙහිදී කටයුතු කෙරුණා. රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 75ක් පමණ අපේ ග්‍රාමීය ජනතාවක් ඉන්නේ අපේ රටේ. එකනුත් විශාල වැඩි ප්‍රමාණයක්ම ඉන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව. ඒ හින්දා තමයි අපි කෘෂිකර්මාන්තයට අපේ ප්‍රතිපත්තිවල අපේ වැඩසටහනේ රජයේ මූලිකත්වයක් අපි දීලා තියෙන්නේ. සෞඛ්‍ය පිළිබඳව තියෙන ප්‍රශ්න, අධ්‍යාපනීය පිළිබඳව තියෙන ප්‍රශ්න ඒ ලේකම්තුමන්ලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ අය සමග මේ ගමටම ඇවිල්ලා ඒවත් තේරුම් අරගෙන ඒවට විසඳුම් අපිට ශනිකව ලබා දෙන්නට තමයි පිළිසඳර වැඩසටහන කරන්නේ. ඉන්නතුරුව ප්‍රදේශවාසීන් විසින් සිය ගැටලු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළා. කඩවර වැව හැදුවට පස්සේ මේ පොරොස්ටකින් ඇවිල්ලා මේ වෙනකොට කඩවර වැවට ගල් දාලා තියෙනවා. ඒ කුඹුරු කරන කොටසට. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔය කඩවර වැව කියන ප්‍රදේශයේ මායින් කණු දාලා තියෙන ගොඩාක් ඉස්සෙල්ලා ඒ ප්‍රදේශයේ ඝන වනාන්තරය සහිත ප්‍රදේශයක්. ඒක වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමා ගොඩාක් ආයතන වලින් ගිහිල්ලා ඒකාබද්ධ පරීක්ෂණයකුත් ඔතන කළා තියෙනවා. ඒ කිරීමෙන් පස්සේ තමයි ඔතන තවදුරටත් වගා කරන්න සුදුසු නැහැ. ඒක කැලයක් විදිහටම පවත්වාගෙන යන්න ඕනි කියලා යෝජනා කරලා තියෙන්නේ. එතකොට දැන් වැව මොකද වෙන්නේ? වැව පිටින් තියෙනවා ජනාධිපතිතුමනි. ඔය කියන කැලෑ ප්‍රදේශයක් වෙනම එක තැනක කැලයක් තියෙනවා. ඒ කැලේ කරු ජනාධිපතිතුමානි 2015 පස්සේ ගල් දැම්මේ ඔකට. ඔය බොරු කියන්නේ 2015 පස්සේ ගල් දැම්මේ මෑත කාලෙකද? බොරු කියන්නේ. ඒක එහෙම කරන්න එපා. ජනාධිපතිතුමා ආපු වෙලාවටවත් මේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්න අපිට. ඔය දැන්ට DCC එක විදිහට මේක යන්න එපා. මේ ජනාධිපතිතුමා ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමාලා උත්තර දෙන්නේ ඔක්කොම සම්බන්ධීකරණ රැස්වීම වගේ මෙතන. හැබැයි අපිට එහෙම කරන්න එපා. අපි හරි වේදනාවෙන් ඉන්නේ. ඔය ලෝක බොරුවක් නේ කියන්නේ. කඩවර වැව හැදුවේ ජගත් පුස්මාරයමත් ඔතන දන්නෝ. ඔතන ගලකමාරත් මැදුවා සසින්ද මහත්තයා පෞද්ගලිකව අධ්‍යයනය කරලා දිනවා. කුඹුරුවක් කර තියෙනවා දැන්ට 200ක් විතර බෙදන්න. දැන් වැව හදලා වෙනවා අවුරුදු 15ක්. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්න එපා. මිනිස්සුන්ට ගොවි සංවිධානයක් තියෙනවා. එහෙම මෙතන උත්තර දෙන්න එපා. අපි මහජන නියෝජිතයෝ. ජෛවික ආධාරයට ඔය වැව හැදුවේ. ඕන ව්‍යාපෘතියක් කරනකොට මම ලේකම්වරයෙක් හර්ෂයෙන් හිටියානේ. ඒ ව්‍යාපෘතිය කරනකොටම ඒකෙන් සංවර්ධනය වන ඉඩම් ප්‍රමාණය හඳුනා ගන්නවා. එතකොට ඒ හඳුනාගත්ත ඉඩම් ප්‍රමාණය ඒ ගොවියන් අතර බෙදලා දෙන්නට ඕන. ඒ අනුව කරන්න දැන් ව්‍යාපෘතියක් කළා ඒව ඉඩම් දෙන්න වගා කරන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ ව්‍යාපෘතිය. ඒවට ණය ගෙවනවනේ. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතන අලුත් වැව කනිෂ්ඨ හා සෙවණකල මහානාග මහාවිද්‍යාලය සුහුරු පන්තිකාමර සඳහා පරිත්‍යාග කළ පරිගණක හා සංනිවේදන උපකරණ කට්ටල හා ඩයලොග් ආයතනයෙන් පිරිනැමුණු පරිගණක සහ රූපවාහිනී යන්ත්‍ර රතම්බලාගල කනිෂ්ඨ හා හම්පෙකඹුව මහාවිද්‍යාලවල විදුහල්පතිවරුන් වෙත බාරදීම ජනාධිපතිතුමාගේ සුරතින් සිදු කෙරුණා. හැත්තෑතුන්වන ජාතික නිදහස් දිනය අභිමානවත් ආකාරයෙන් මෙවර සමරන්න සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. අපිත් විශේෂ වැඩසටහන් කිහිපයක් ස්වාධීන රූපවාහිනිය ඔබ වෙත තිලන කරන්න සූදානම්ෙන් ඉන්නවා අභිමානයෙන් යුතුව. ඒ ගැන ඔබ බලාපොරොත්තු තියාගන්න. අද දිවයින වාර්තා කරනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව 73 වෙනි නිදහස් උළෙල පැවැත්වෙන ආකාරය පිළිබඳව. ඒ වගේම සිළුමිනත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එනවා. නිදහස් දින සැමරුම නිදහස් චතුරස්‍රයේදී කියලායි වාර්තා කරන්නේ. අවම පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 73 වෙනි නිදහස් දින සමරු උළෙලට ගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඒ වගේම අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සීමිත පිරිසක් සහභාගී වෙන බව තමයි අද සිළුමින මේ විදිහට ලියලා තියෙන්නේ. ඊයේ දවසේදී පෙරහුරු ආරම්භ වුණා. ඒ වගේම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. ඒ ගැන දැනගෙන ඔබ මේ නිදහස් ශාස්ත්‍රීය පරිශ්‍රයට ඒ ප්‍රදේශයට යන්න මේ මාර්ගෝපදේශන සහ විශේෂයෙන්ම මේ නව මාර්ග පිළිබඳව දැන කියාගෙන එහෙම නැත්නම් ඔබට අමාරුවේ වැටෙන්න සිද්ධ වෙයි. ඒ ගැන පොඩ්ඩක් හිතේ තියාගන්න. ඒ වගේම පෙබරවාරි 4 වෙනිදා වෙනකන් නිදහස් දිනේ වෙනකන් ඩ්‍රෝන් යාන ඒ වගේම අහසේ සරුංගල් යවන දේවල් මේ වගේ දේවල් යවන්න එපා. මොකද පෙර පුහුණුවීම් කටයුතු පෙරහුරු කටයුතු පැවැත්වෙනවා. ඒ ගැනත් මතක් කරන්න ඕනේ.
ඒ සම්බන්ධයෙන්ුත් අද තොරතුරු පුවත්පත් වාර්තා කරනවා. අද සන්ඩේ උත්සව ප්‍රධාන ඡායාරූපේනුත් සමීර නිදහස් දිනයට අවධානය යොමු කළා. වැඩි අවධානයක් යොමු වෙන විදිහට තමයි ප්‍රධාන ඡායාරූපය අරගෙන තියෙන්නේ. මේ හමුදා නිලධාරීන් පිරිසක් සන්ඩේ උත්සව පුවත්පතේ ප්‍රධාන ඡායාරූපේ මොවුන් දැන් මේ පෙර පුහුණු වීම වලට සහභාගී වෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක්. මේ හින්දා සමහර වෙලාවට ඔබට මාර්ග අවහිරතා ඇති වෙන්න පුළුවන්. ඒ ගැන ටිකක් අවධානයෙන් ඉන්න. ඒ අතරේ සමීර සඳහන් කරපු කාරණාවත් අද සන්ඩේ උත්සව වාර්තා කරනවා. ඒ තමයි නිදහස් දිනේ දවසේදී ඩ්‍රෝන් යානා ඒ වගේම සරුංගල් බැලුන් මේ දේවල් යවන්නට එපා. ඒ පිළිබඳව සන්ඩේ උත්සව කියනවා ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ රිහර්සල්ස් don't use drones kites balloons public told මේ මහ ජනතාවට උපදෙස් දීලා තියෙනවා ලියෝන් බෙරෙන්ච් අද සන්ඩේ උත්සව පුවත්පතට මේ පුවත ලියන්නේ මේ දේවල් වලින් වළකින්න මේ පෙරහුරු පැවැත්වෙන කාල වකවානුව තුල. මේ නිදහසට උතුරේ ඒගොල්ලෝ කළු කොඩි ඔසවන්න සූදානමක් තියෙනවා කියලා අද මව්බිම කියලා තියෙනවා. හැමදාමත් වගේම අපි දන්නවා පහුගිය ආණ්ඩුව කාලේ නම් මේගොල්ලෝ මෙහෙම හැසිරුනේ නැහැ. හරි ලස්සනට විපක්ෂ නායක කමකුත් අරගෙන මේ හැම දෙයකටම ගිහිල්ලා හොඳට ඉස්සරහම වාඩි වෙලා හිටියා. හැබැයි දැන් මෙවර මේ සමහර කණ්ඩායමක් මේ ආකාරයෙන් කළු කොඩි ඔසවන්න සූදානමක් තියනවලු. අද ඒ ගැන මේ විදිහට මව්බිම වාර්තා කරනවා. මෙරට දමිළ ජනතාවට සිදුවන බව කියන මර්ධනයට එරෙහිව එළඹෙන 4 වෙනිදා ජාතික නිදහස් දිනයේදා කළු කොඩි දිනයක් විදිහට සමරන්න උතුරු නැගෙනහිර පළාත් සිවිල් සංවිධාන තීරණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ විරෝධතා ව්‍යාපාරයට උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලන පක්ෂ බොහොමයක් දැන්ටමත් සහාය පළ කරලා තියෙනවා කියලා කියනවා. ඊට දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව එම සන්ධානය නිවේදනය කරනවා කියලයි අද මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් මොනවාද මේ දමිළ ජනතාවට වන හිරහැර පීඩාවන් මේ දේවල් අපිට මාධ්‍ය ඔස්සේ නම් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ජනතාව සාමාන්‍ය ජනතාව එකිනෙකා බොහොම සහෝදරත්වයෙන් සුන්දරව ජීවත් වෙනවා. දැන් අපේ ආයතනයේත් නජිත් තියෙනවානේ වසන්තම් එක. වසන්තම් ටීවී එක, රේඩියෝ එක මේ අපි හැමෝම එකට බත් කන්නේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. රටෙත් එහෙම තමයි. අපි ගිහිල්ලා වැල්ලවත්තට ගිහිල්ලා යාපනයට ගිහිල්ලා අපිට ඕනි දේවල් දමිළ ජනතාවගේ කඩවල්ද ව්‍යාපාරවලින්ද අපි මිලදී ගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් දේශපාලඥයන්ට මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න ඕනි. ඉතින් ඒ ප්‍රශ්නවලට ඔබ ඒ මේ තොණ්ඩු වලට ඔබ අහු වෙන්න එපා කියන එක සාමාන්‍ය ජනතාවට ඉතාමත් ගෞරවයෙන් අපි සිහිපත් කරන්න කැමතියි. ඒ අතර ඉදිරියේදී සමීර මේ භාණ්ඩ මිල අඩු වෙනවා කියලා ප්‍රවෘත්තියක් අද දවසේ දිවයින පුවත්පත සඳහන් කරන නිදහසෙන් පස්සේ නිදහස් දිනෙන් පසු භාණ්ඩ මිල පිළිබඳව දිවයින අද දවසේ කිසියම් ආකාරයක ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. නිදහස් දිනෙන් පසු භාණ්ඩ 20ක මිල අඩු වෙනවා කියලා තමයි මේ විදිහට කියලා තියෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් නිදහස් දිනයට පසු දින එනම් පෙබරවාරි 5 වෙනිදා ඉඳලා මිල සහන මිල ගණන් යටතේ ලබා ගන්න හැකියාව ලැබෙනවා කියලයි අද දිවයින මේ විදිහට වාර්තා කරන්නේ. ඒ අනුව මේ ආකාරයෙන් නාඩු සහල් ඒ වගේම කැකුළු සම්බා කීරි සම්බා මේ විදිහට පරිප්පු කඩල පිටි සුදුසීනි හාල්මැස්සු අර්තාපල් සෝයා තෙල් කිරිපිටි ලොකුලුණු ටින් මාළු කුකුළු මස් තේ මුවාවරණ දෑස් සෝදන දියර සබන් මේ ආදී සියල්ලක්ම අඩුවෙන් ගන්න පුළුවන් 5 වෙනිදාන් පස්සේ නිදහසෙන් පස්සේ කියලා කියනවා. ලංකාදීපේ කියන්නේ හැබැයි වෙන කතාවක් නජිත්. ලංකාදීපේ කියනවා ඊට වැඩි ටිකක් වෙනස් කතාවක්. ලංකාදීපේ කියන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක පාලන මිල ඉවත් කරයි කියලා මහින්ද නිශංක ලියන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා රජය මගින් නියම කර තිබෙන පාලන මිල, ඒ කියන්නේ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා. හැබැයි මෙහෙම පාලන මිල අයින් කළොත් අපිට හිතෙන දෙයක් තමයි පාලන මිලට තිබ්බ මිලට වැඩියෙන් මිනිස්සු නැත්නම් මේ පාරිභෝගිකයන්ට අසාධාරණයක් වෙන විදිහට වෙළෙන්දෝ මිල වැඩි කරයිද කියන කාරණාව කොහොමුණත් නිදහස් දවසින් පස්සේ භාණ්ඩවල මිල අඩු වෙනවා කියලා කලින් සඳහන් කරපු හින්දා අපිට ටිකක් සැනසුම් සුසුමක් කෙලන්න පුළුවන්. කොහොමුණත් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඔය අතරේ සමීර බොහොම ඉක්මනටම විදේශ පුවතක් අපි විදේශ පුවතකට අවධානය යොමු කරන්න සූදානම්. මේ අද දවසේ සිළුමිණ විදේශ අතිරේකයන් කියන කතාවක් දුක් සතුටු කඳුළු මැද අවසන් වුණු චීනයේ පතල් මෙහෙයුම ගැන විශේෂම චීනයේ මේ පතල් කර්මාන්තයේ බහුලව සිද්ධ වෙනවා. අපි දැක්ක මේ පිරිසක් පහුගිය ජනවාරි 10 වෙනිදා මීටර 600කට අධික ගැඹුරු පතලක හිර වෙලා හිටිය. හැබැයි දැන් ඒ මුදා ගැනීමේ මෙහෙයුම් අනුව එක් පුද්ගලෙක් බේරගෙන තියෙනවා. මේ ඔක්සිජන් සැපයීම ලබා දීලා තියෙනවා. අපි දකිනවා මේ පොළොව ඇතුලේ හැමෝනියා වායුව වැඩි ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් මේ හින්දා ඔක්සිජන් සැපයීම ලබා දෙන්නට කටයුතු කළා. මේ ඉතිරි පහුගිය කාලයේදීත් මේ වගේ සිද්ධීන් වාර්තා වුණා. මීට පෙර 2016 අවුරුද්දේ චීනයේ ගෑස් කාන්දුවක් සිද්ධ වුණා පතලක. ඒ පතල තුල දුසිම් ගණන් කම්කරුවෝ මිය ගිහිල්ලා හිටියා. ඒ අතරේදී සැප්තැම්බර් මාසයේදී චීනයේ පතල අනතුරකින් 16 දෙනෙකු මිය ගියා. මේ
අඳුරු ඉතිහාසයක් පිළිබඳව නැවත නැවතත් මතකය ආවර්ජනය කරන පුවතක් විදිහට අපිට විදේශ පුවත හඳුන්වන්න පුළුවන් සමීර. ඔය අතරේ සමීර ක්‍රීඩා පුවත් වලටත් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ අතරේ ක්‍රීඩා පුවත් වලට කලින් අපි විශේෂයෙන්ම රසඳුන අතිරේකය කියන කතාවක් ගැන ඔබට කියන්න සූදානම්. ආයු චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා පැවැත්වුණා. ඒ දින නිලි රජින මාලිනී ෆොන්සේකා මහත්මියට උපහාර පුද කරන්නට කටයුතු කළා. අවුරුදු 60ක සිනමා ජීවිතයේ 155 වෙනි චිත්‍රපටයට ඇය දායක වුණේ ආයු චිත්‍රපටයේ. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණයක්, තරුණ සිනමාවේදියෙක් චත්‍ර වීරමන් කියන්නේ සමන් වීරමන් මහත්මයාගේ පුතා. ඉතින් මේ චිත්‍රපටය සඳහා ආයු චිත්‍රපටය සඳහා රංගනින් දායක වෙන පිරිස අතර ජගත් මනුවර්ණ, සැන්ඩ්‍රා මැක්, අෂාන් ඩයස්, කිනාරා වීරතුංග, තොමිදුදු රම්තැන්න, ප්‍රියන්ත සිරිකුමාර, උදාරා බේසුන්දර, දසුන් පතිරණ, මැල්කම් මචාඩෝ, නලින් ලුසේනා, අසංක ප්‍රභාෂර, දිනුෂිකා සෙනවිරත්න, සම්පත් ජයවීර මේ පිරිස දායක වෙනවා මේ විශේෂ දර්ශනයට. කතානායකතුමන් මහින්ද අපාබිවර්ධන මහත්මයා, වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපතිතුමන් සුදත් රෝහණ මහත්මයා ඇතුළු කලාකරුවන් බොහෝ පිරිසක් මේ උත්සවයට සහභාගී වෙලා හිටියා කියලා අද රසඳුන අතිරේකයේ හොය විදියට තොරතුරු කියනවා. ක්‍රිකට් ක්‍රීඩා තොරතුරක් අපි ඔබට කියන්න. ඉතින් ලංකාවේ ගොඩක් අය ක්‍රිකට් වලට න්යාස. ඒ නිසා ඔබට අපි මතක් කරනවා අබුඩාබි T10 තරගය බලන්න අද හවස 4:45 ඉඳලා වසන්තම් නාලිකාවෙන් ඔබට අවස්ථාව තියෙනවා. තාමත් උද්වේගකර තරගාවලියක් බලන්න හැකියාව ලැබෙනවා. වසන්තම් TV දැම්මම ටියුන් කරගන්න, සුසත කරගන්න. අද හවස ඉඳලා තවත් ඔබට තරග කිහිපයක් බලන්න පුළුවන්. ඔබ කැමතිම දේවල් ටික දැන් අපි බලමු. නිදහස් දිනයත් එක්ක අද තියෙනවා ලංකාදීපේ පියල් අඳින කාටුනයක්. ලංකාදීප පත්තරේ ප්‍රධාන කාටුනේ මේ අද ඇඳලා තියෙන්නේ. ඉතින් නිදහස් සැමරුම තියෙනවා එක පැත්තකින්. ඒ වගේම 73 වෙනි නිදහස් දිනයේ සමරුම එක අතක අනිත් අතේ කොඩියක් තියෙනවා. ජාතික ධජ්ජය තව අතක තියෙනවා. හැබැයි ඉතින් ඉන්න වෙලා තියෙන්නේ නම් ලොකු කම්බි දාපු මේ ආකාරයෙන් මේ කූඩුවක් ඇතුළට වෙලා. මොකද කොරෝනා වෛරසය ලොක් වෙලා තියෙනවා. කොරෝනා වෛරසයෙන් තාමත් හිර වෙලා තමයි මෙවර නිදහස් දිනය සමරන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලායි මේ කාටුනෙන් කියන්නේ. කොරෝනා වෛරසය කියන ඉබ්බගෙන් හිර වෙලා තමයි ඉන්න වෙලා තියෙන්නේ. එයාතේ සතිය ගරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ බලමු. මේ ඉන්නේ කවුද කියලා අඳුර ගන්නකෝ. මේ සජිත් මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. එතුමත් එක්ක කතාවක්. ප්‍රමාද වෙලා හෝ කොවිඩ් එන්නත ලංකාවට ගෙනීම ගැන සතුටුයි කියලා ඔන්න දැන් එතුමා කියනවා. ඒ අතරේ ජනතාව විදිහට අපිට අහන්න තියෙන දේ තමයි මේ ජනතාව ප්ලැකනිල් නොබීපු එක ගැන සතුටු නැද්ද සර්? එතුමා පහුගිය කාලේ ප්ලැකනිල් ගැන කිව්වා. ප්‍රමාද වෙලා හරි ඉන්න තාපු එක ගැන සතුටුයි කියලා කියනවා. අපිට සතුටුයි ජනතාව ප්ලැකනිල් හරි බෙව්වේ නැති එක ගැන. කවුද දිනුම් කවුද පරාද කියලා බලමු. තොප්පි කාටුනේ අද ලංකාදීප පත්තරේ 16 පොලාන ඇඳලා තියෙන්නේ. මෙන්න ඇවිල්ලා ඉන්නවා 16 එනකොට මේ පුටුවක් ගාවට සිසිර ජයකොඩි මහත්මයාගේ මේසේ තමයි තියෙන්නේ. එතුමා පේන්න නැහැ. මේසේ උඩ නම තියෙනවා. එතුමා පේන්න නැහැ. එතුමා හැංගිලා වගේද පැණි බෝතලයකුත් තියෙනවා මේ සුඩ තියලා. සමීර අපි මේ දකින කාටුනේ අරුණ පුවත්පතේ කාටුනේ ඔන්න දැන් හරි කාටුනේ බලන්න පුළුවන්. මේ කාටුනේ තොප්පි කාටුනේ අද ලංකාදීප පුවත්පතේ සමීර කියපු දේ. සිසිර ජයකොඩි මහත්තයාගේ මේසේ තියෙනවා, පුටුව තියෙනවා. ඉතින් එතුමා නම් පේන්නේ නැහැ. පැණි බෝතලයක් මේසේ උඩ තියෙනවා. ඇවිල්ලා කියනවා සර් කාලි පරාදයි මෝදි දිනුම්. කාලි පරාදයි මෝදි දිනුම් කියලයි ඔන්න කියලා තියෙන්නේ. අපි අර බලපු කාටුනේ ආයි බලමු මේ කාටුනේ සතිය අරුණ පුවත්පතේ කාටුනේ කොම්පිට්ටු සෙල්ලමක් කරන්නේ. කවුද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ කෙනෙක්? කවුද කොම්පිට්ටු විදිහට ඉන්නේ? නවීන් දිසානායක මහත්තයයි රවි කරුණානායක මහත්මයයි මේ දෙන්නව හංගලද? මේ දෙන්නට අර ජාතික සංවිධායක තනතුරු දුන්නත් බාරගත්තේ නැහැ. රවි මහත්තයාට නම් තනතුරු දුන්නෙත් නැහැ. මේ දෙන්නව පොල් කටු දෙකෙන් වහලා දාන්න හදනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුන් එක අපි අන්තිමට බලනවා. මෙන්න මෙහෙම තියෙනවා දෙන්නෙක් අතර කතාවක්. අර ආදාහන භූමිදාන කියන ප්‍රශ්නේ ඉවරයිද? නෑ ඒකත් එක්ක දැන් විකුණනවද තියාගන්නවද කියන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඕවා තමයි අද තියෙන රහම කාටුන් ටික. සමීර උදේ 7ටත් ළඟයි. අපි වැඩසටහන අවසන් කරන්න ඕනේ. සතියක පත්තරමේන්තු අපි මේ විදිහට අවසන් කරනවා. ඔබට ජයග්‍රාහී නිරෝගී සුබ වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරමින් අපි අදට සමුගන්නවා. හයි බොයි.